සුනන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතහපි චන්දෝ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සබ්බේ තාරා ගණේ ලෝකේ ආභාය අතිරෝචති තතේව සීල සම්පන්නෝ සද්ධෝ පුරිස පුග්ගලෝ සබ්බේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උපන්දිනයක් දවසේදී ඒ උපන්දිනය සුබ කරගන්න නම් අපි මේ විදියට පුණ්‍ය ප්‍රතිපදාවට අනුගතව කටයුතු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව කල්පනා කළොත් උපන් දිනයේ ඇති සුබක් නැහැ. උපන් දිනයක් ජීවිතේ එනවා කියලා කියන්නේ වසරකින් වයසට ගියා කියන එකේ පණිවිඩය. දැන් මේ පුංචි දුවගේ 8 වෙනි උපන් දිනේ නිසා ඒක එච්චර තේරෙන එකක් නැහැ. ඔහොම ගිහින් තමයි ඊළඟට 60 වෙනි උපන් දිනේ 70 වෙනි උපන් දිනේ 80 වෙනි උපන් දිනෙත් එන්නේ. ඒ නිසා උපන් දිනයක් නිමිති කරගෙන අපි කළ යුතු කාර්ය කරන්නට ඕන. අද මේ දුවට පුදුම වටින ආදර්ශයක් තමයි මේ දෙමව්පියෝ සිද්ධ කරන්නේ. මේ වගේ ආදර්ශ සම්පන්න කටයුතු තමයි දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් කළ යුතු වෙන්නේ. අද සමාජය දිහා බලනකොට මං අතිශයින් අගය කරනවා මේ දෙමව්පියෝ. මොකද හේතුව නොමනා කටයුතු නොගැලපෙන කටයුතු කරලා උපන්දින සාද පවත්වලා මේ උපන්දිනේ සමරන්න කල්පනා කළේ නැහැ. Taman සතු ධනෙ වියදම් කරලා මුළු ලෝකෙටම ධර්මය අහන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙකුගේ හිත් සනසන්න හිත් පිරිසිදු කරන්නයි මේ කටයුත්ත කරන්නේ. මේ වගේ පින්කමකින් ලැබෙන ආශිර්වාදයේ තරම් ප්‍රබල ආශිර්වාදයක් අපට නැහැ. උපන්දිනයේ සුබ උපන්දිනය බවට පත් කරන්න නම් හිත පිරිසිදු කරගන්න ඕන. අද මේ හැමෝම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා පිරිසිදු සිතක් ඇති කරගන්නවා. මේ අය විතරක් නෙවෙයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට බොහෝ දෙනෙක් හිත පිරිසිදු කරගන්නවා. බණ අහනකොට ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි වුණු කෙලෙස් යටපත් වුණු පිරිසිදු සිත් වලින් මේ දුවට කොච්චර ආශිර්වාද කරයිද? දුවගේ උපන්දිනේ නිසයි අපට මේ බණ ටික අහන්න ලැබුණේ. ඒ නිසා දුවට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා බණ අහන්න හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ හැමෝම පිරිසිදු හිතින් තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. බලන සාදයක් පවත්වලා සාද පැවැත්වුවට කමක් නැහැ. ඥාති හිතයිසීන්ට කලන මිතුරන්ට එන්න කියලා කෑම වේලක් දුන්නට කමක් නැහැ. හැබැයි අපේ මෝඩ සමාජයේ බොහෝ දෙනෙක් මිනිසුන්ගේ ඔළුව වනසන්නේ ওই වගේ දවසක.
මත්ද්‍රව්‍ය භාවිතා කරන් ඉඩකඩ සලස්වලා දීලා යාළුවන්ට එන්න කියලා රෑ එළි වෙනකම් කරන්නේ මත් වෙලා ඉන්න එක. මේ සමාජයේ දිහා දකිනකොට ඒව අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඒ වගේ දේවල් කරලා කෙනෙකුට කොහොමද ආශිර්වාදය කරන්නේ කියලා අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ උපන්දිනය දවසේදී අවශ්‍ය මොනවද? මේ ලැබිච්ච මනුස්ස ජීවිතින් උපරිම ප්‍රයෝජන ගන්නනේ. ඒකට අපිට ඕන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණා. දැන් දූගේ ජීවිතයට ආශිර්වාදයේ පිණිස පවතින්නේ ඔන්න ඔය කියන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණා ලැබුණොත් ඒවා දූට ලබා දෙන්න නම් අපි ඒවට ගැළපෙන වැඩක් කරන්න ඕන. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරන බීජයට අනුවනේ ඵල ලැබෙන්නේ. ඒ නිසා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලබන්න නම් අපි එයට සමාන කටයුතු වල යෙදෙන්න ඕන. කැම වේලක් දුන්නට කමක් නැහැ කිව්වේ මං ඒකයි. ආහාරය මත තමයි ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා රැකිලා තියෙන්නේ. හැබැයි යම්කිසි කෙනෙක් මේ වගේ දවසක බොහෝ පිරිසකට මත්ද්‍රව්‍ය භාවිත කරන්න ඉඩ කඩ ලබලා දෙනවා නම් සමහරව ලක්ෂ ගණන් වියදම් කරලා කරන්නේ ඒකනේ. ඒ මත්ද්‍රව්‍ය දෙනවා කියලා කියන්නේ ආයුෂ කෙනෙකුගේ වනසනවද නැද්ද? වර්ණය වනසනවද නැද්ද? දැන් කෙනෙක් එකපාරක් බොන්න දුන්නාම ඕව වෙනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. හැබැයි එහෙම වෙන්න පුළුවන් මට්ටමකට පත් කිරීමක් තමනුත් උදව්වක් බවට පත් වෙනවා. ඒ කෙනාගේ ජීවිතේ වනසන්න යම්කිසි තල්ලුවක් ලබා දෙනවද නැද්ද? මේවා දෙන අය ලබා දෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ඉඩකඩ සලස්වලා දෙනවා කියන්නේ ආයුෂ කෙනෙකුගේ වනසනවා. වර්ණය කෙනෙකුගේ වනසනවා. සැපය කෙනෙකුගේ වනසනවා. බලය ශක්තිය කෙනෙකුගේ වනසනවා. කෙලින් ඇවිද ගන්නවත් බැරි මට්ටමටම බලය නැති කරනවානේ. ප්‍රඥාව නැත්තටම නැති කරලා දානවා. බලන්න කල්පනා කරලා පිරිසකගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වනසලා උපන් දිනයකට කොහොම ආශිර්වාදයක් ගන්නද? ඒව ගැන අපි සමාජයේ ජීවත් වෙන උදවිය හැටියට කල්පනා කළ යුතුයි. ඉතින් ඒ වගේ මෝඩ අඥාන පහත් කටයුතු වල යෙදෙනවට වඩා නොගැලපෙන කටයුතු වල යෙදෙනවට වඩා අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති කටයුතු වල යෙදෙනවට වඩා මේ විදියට බොහෝ දෙනෙකුගේ හිත පිරිසිදු කරන්න බණ ටිකක් අහන්න මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරලා මේ සිදු කරන ධර්ම දානමය පින්කම දුවටත් අනිත් අයටත් කාටත් පුදුම රැකවරණයක් ආශිර්වාදයක් පිණිස පවතිනවා. මේ පින්කම් අපතේ යන්නේ. මේව හොඳ ආයෝජන. අපි විවිධ රැකියාවල් කරලා මුදල් උපයනවා. ඒ උපයන ධනෙ අපි බැංකුවල දාලා පරිස්සම් කරනවා. ඇයි බැංකුවලට දාලා පරිස්සම් කරන්න කියලා ඇහුවොත් හැමෝම දෙන උත්තරේ තමයි අනාගතේ අවශ්‍යතා ඇති වෙන්න පුළුවන් ඒ වයිදි ගන්න පුළුවන් වෙන්නයි අපි මේවා තැම්පත් කරන්නේ. ඒහා සමානවම ඊටත් වැඩියෙන් අපි පුණ්‍ය ආයෝජනයක් කරගන්න ඕනේ සසර ගමනේදී අපට අවශ්‍ය වෙන නිසා. ඔය බැංකුවල තැම්පත් කරලා තියෙන සල්ලි ඔබට ප්‍රයෝජනෙ පිණිස පවතින බොහෝම කෙටි කාලයයි. ඒ කියන්නේ පණ යනකම් විතරයි. පණ යනකම් විතරයි. එතනින් පස්සේ ගමන සංසාර ගමනට ඔය බැංකුවල තියෙන සල්ලි අරන් යන්න බෑ. එක සත පහක් ගෙනියන්න බෑ, ගෙනිච්ච කෙනෙකුත් නැහැ. හැබැයි සංසාර ගමන සැපවත් කරගන්න ගෙනියන්න පුළුවන් සැප පිණිස පවතින දේ තමයි පින. ඒ නිසා අනාගතය ගැන හිතන බුද්ධිමතුන් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ඒ නිසා හොඳට දන් දෙන්න ඕන, පින්කම් කරන්න ඕන. ඒවට යොමු වාසය කරන්න. හිත පිරිසිදුව තියාගන්න
උනන්දු වෙන්න උත්සාහවත් වෙන්න ඒ තරම් ආශිර්වාදයක් අපට ඇත්තේ නැහැ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන සුමනා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට සුමනා කියන රාජ කුමාරිකාව ගැල් 500ක් රාජ කුමාරිකාවෝ සහිතව බුදුහාමුදුරු මුණ ගැහෙන්න පිටත් වෙලා යනවා. කවුද රාජ කුමාරිකාව? සුමනා. 500ක් රාජ කුමාරිකාවොත් එක්ක 500ක් ගැල් සහිතව තමයි බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව ඉඳ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද මේ සුමනා නම් රාජ කුමාරිකාව බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය? බුදුහාමුදුරුවනේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මිනිසු දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා සම සද්ධා සම සීලා සම පඤ්ඤා. මේ දෙන්නම බුදුහාමුදුරුවනේ ශ්‍රද්ධාව අතින් සමානයි. දෙන්නම එක වගේ ශ්‍රද්ධාවකින් යුක්තයි. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා පිළිබඳව දෙදෙනා තුලම තියෙන ගෞරවය, අවබෝධය එක හා සමානයි. ඒක කියන්නේ සම සද්ධා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ දෙන්නගේ සීලයත් සමානයි. සම සීලා. දෙන්නම පන්සිල් නම් පන්සිල් සමාන ලෙස ආරක්ෂා කරනවා. පංචශීල ප්‍රතිපදාව දිවි හිමියෙන් රකින්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ දෙන්නම සම පඤ්ඤා. ප්‍රඥාව අතිනුත් දෙන්නම සමානයි. එතකොට මේ පුද්ගලයෝ දෙන්නගේ සමානකම් මොනවද? සම සද්ධා, සම සීලා, සම පඤ්ඤා. ශ්‍රද්ධාවෙන් සමානයි, සීලෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි බුදුහාමුදුරුවනේ ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් දන් දෙනවා, අනිත් එක්කෙනා දන් දෙන්නේ නැහැ. එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. පරිත්‍යාගශීලී නැහැ. මෙන්න මේ දෙන්නා මරණින් පස්සේ දිව්‍ය ලෝකයක උත්පත්තිය ලැබුවොත්, ඒ කියන්නේ සුගතිගාමී වුණොත්, දෙන්නටම සුගතිගාමී වෙන්න පුළුවන්කම තියනවද නැද්ද? තියෙනවා. මොකද ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ, අනිත් එක්කෙනා දන් දෙනවා. හැබැයි දන් දෙනවද නැද්ද කියලා ભેදයක් නැහැ. ඒ දෙන්නටම සුගතිගාමී වීමේ හැකියාවක් තියෙනවා. බුදුහාමුදුරුවනේ මේ දෙන්නම දිව්‍ය ලෝකයේ දෙවිවරු හැටියට පහළ වෙලා ඉන්නකොට මේ දෙදෙනාගේ වෙනසක් දකින්න පුළුවන්ද? වෙනසක් තියනවද නැද්ද බුදුහාමුදුරුවනේ? බුදුහාමුදුරුවෝ සුමනා රාජකුමාරිකාවට ප්‍රකාශ කරනවා, සුමනාවෙනි, දෙදෙනාම දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවත් දෙදෙනාගේ වෙනසක් තියෙනවා. ඇයි? දිව්‍ය ලෝකයේ යන්න පින තිබුණට ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දීපු කෙනෙක්, අනිත් එක්කෙනා නොදීපු කෙනෙක්. ඒ අනුව දිව්‍ය ලෝකෙත් වෙනසක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා, දන් දීපු කෙනා දන් නොදීපු කෙනාව අභිබවා ඉදිරියට යනවා. ඒ කෙනාට දිව්‍ය ආයුෂය වැඩෙනවා, වර්ණය වැඩෙනවා, බලය වැඩෙනවා. ඒ වගේම ප්‍රඥාව වැඩෙනවා. සමසද්දා, සමසීලා, සමචාග,
සීලය සමාන වුණත් සමාධි සීලය සමාන වුණත් ශ්‍රද්ධාව සමාන වුණත් ප්‍රඥාව සමාන වුණත් දන් දීපු කෙනාට දන් දීපු නැති කෙනාට වඩා සැප වැඩි වෙනවා. බලන්නකෝ අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍ය ලෝකෙත් බෙදීමක් තියෙනවා. සමහර දෙවිවරු අල්පේශාක්‍යයි සමහර දෙවිවරු මහේශාක්‍යයි වෙනසක් තියෙනවා. දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. එතකොට දිව්‍ය ලෝකෙ උපන්නත් මේ දන් දීම පින්කම් කිරීම කියන එකේ තරමට සැප වැඩි වෙනවා. ඒකයි කිව්වේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙයයන්ටත් පින් ඕන. එතකොට මේ දානය ගැන කතා කරනකොට දානය දෙන ප්‍රමාණය අනුව නෙවෙයි පින්වත්නි ආනිසංස ලැබෙන්නේ. තේරුණාද කියන එක? අපි හිතන මහා පරිමාණයෙන් දෙනකොට මහා ආනිසංස පොඩ්ඩක් දුන්නොත් පොඩි ආනිසංස කියලා. නෑ. මහා පරිමාණයෙන් දුන්නත් වැඩක් නෑ දානේ ආනිසංස දන්නේ නැත්තම්. දානයේ ආනිසංස දැනගත්තු තරමට තමයි ඒ දානෙන් ලැබෙන ප්‍රතිඵලත් වැඩි වෙන්නේ. ඒකට හොඳම කතාව තමයි අංකුර සහ ඉන්දක කියන දෙවිවරු දෙන්නගේ කතාව. බුදුරජාණන් වහන්සේ සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කියන්න තුසිත දිව්‍ය ලෝකෙට වැඩියා. වැඩම කරලා ධර්ම දේශනාව ආරම්භ කරන්න අසුන් ගත්තාම පළවෙනියටම එතනට පැමිණියා සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයාත් අංකුර කියලා අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයාත්. ඇවිල්ලා මොකද කළේ? බුදුහාමුදුරන්ට වැඳලා සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරන්ගේ දකුණු පැත්තෙන් වාඩි වුණා. අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරුවන්ගේ වම් පැත්තෙන් වාඩි වුණා. ඊට පස්සේ එතනට එනවා ඉන්දක කියලා මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක්. මේ ඉන්දක කියන මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයා වාඩි වෙච්ච දකුණු පැත්තෙන්ම වාඩි වුණා. මුළු දිව්‍ය ලෝකයේම පණිවිඩේ පැතිරිලා ගියා බුදුහාමුදුරුවෝ බණ කියන්න සූදානම් කියලා. දිව්‍ය ලෝකයේ අල්පේශාක්‍ය මහේශාක්‍ය බොහෝ දෙවිවරු ප්‍රමාණයක් එතනට රැස් වුණා. මහේශාක්‍ය දෙවිවරු බුදුහාමුදුරුවෝ ළඟට කිට්ටු වෙනවත් එක්කම ඉස්සරහට ඇවිල්ලා ඉන්න අල්පේශාක්‍ය දෙවිවරුන්ට පස්සට යන්න වෙනවා. දිව්‍ය ලෝකේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙමයි. අපි සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා පළවෙනි සීට් එකේ වාඩි වුණොත් උත්සවයකදී එහෙම ආරාධිත අමුත් එනකොට නැගිටලා යන්න වෙනවා. එහෙමනේ. ඒ නිසා අපි තන හඳුනගෙන තමයි ගිහිල්ලා වාඩි වෙන්නේ. මහේශාක්‍ය දෙවිවරුත් ඉස්සරහට එන්න අල්පේශාක්‍ය දෙවිවරුන්ට සිද්ධ වෙනවා පස්සට යන්න. දැන් ඉතින් මහේශාක්‍ය දෙවිවරු එනකොට ඉස්සරහම ඉන්නව වම් පැත්තේ කවුද? අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා. මහේශාක්‍ය දෙවිවරු බුදුහාමුදුරුවෝ වෙතට කිට්ටු වෙනකොට අංකුරට සිද්ධ වුණා නැගිටලා පස්සට යන්න. බුදුහාමුදුරුවෝ දකිනවා අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා දැන් පස්සට යනවා. බුදුහාමුදුරුවන්ගේ නියෝගයෙන් අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරුවෝ ඉදිරියට කැඳෙව්වා. කැඳවලා ඉන්දික කියන මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයා මහේශාක්‍ය වෙච්ච විදියත් අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍ය වීමත් පිළිබඳව දේශනාවක් කළා. එතනදී පෙන්නනවා පින්වත්නි ඉන්දක මහේශාක්‍යයි අංකුර අල්පේශාක්‍යයි ඒ කියන්නේ දෙවිවරු දෙදෙනාම දෙවිවරු. හැබැයි ඉදිරියෙන් ඉන්න දෙවියා කවුද? ඉන්දක මහේශාක්‍යනේ. දෙවිවරු අතරේ ඉහළින් ඉන්නේ සැප අධික ආයුෂ වැඩි වර්ණය වැඩි දෙවියෝ තමයි මහේශාක්‍ය. ඉන්දක කියන මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයා සහ අංකුර කියන අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රයා පිළිබඳව කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉන්දකට වඩා
ප්‍රමාණයෙන් ඉහළින් දන් දීපු කෙනෙක් තමයි අංකුර. අංකුර දන් දුන්නු ප්‍රමාණයට කිට්ටු වෙන්නවත් බෑ ඉන්දක දීපු දානේ. හරි? ඒ කියන්නේ ගම්වලට ප්‍රදේශවලට දුගී යාචකයන්ට මහා පරිමාණයෙන් දන් දීලා තිනවා කවුද? අංකුර. හැබැයි අබුද්ධෝත්පාද කාලයක. කොයි කාලයකද? අබුද්ධෝත්පාද කාලයක. අබුද්ධෝත්පාද කාලය කියන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන දකින්ද අහන්න නොලැබෙන කාල සීමාවක. හරි? මහා පරිමාණයෙන් දන් දීලා තියෙනවා. හැබැයි දානානිසංස දන්නෙත් නැහැ. ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා මහේශාක්‍ය උනේ පිණ්ඩපාතේ වඩින භික්ෂූන් වහන්සේ නමකට දන් ටිකක් දන් හැන්දක් පූජා කළා. බුද්ධෝත්පාද කාලයක. එතකොට බලන්න පින්වත්නි, දානේ ආනිසංස දැනගෙන යම්කිසි පුණ්‍ය කටයුත්තක ආනිසංස දැනගෙන හරියට ඒ තුල යෙදීමෙන් තමයි අපට සැප වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. පින්කමක් කළා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක තමන් අවංකවම හරියටම තේරුම් අරගෙන කළාද කියන එක පිළිබඳව තමන් වගකීමක් ගන්න වෙනවා. එතකොට දිව්‍ය ලෝකේ ගියත් එතන වෙනස් වීම සිද්ධ වෙනවා මේ දානානිසංස දැනගෙන දීම සහ නොදීම කියන කාරණා දෙක සම්බන්ධයෙන් කල්පනා කරනකොට. ඊළඟට සුමනා රාජකුමාරිකාව බුදුහාමුදුරන්ගේ විමසනවා, එතකොට බුදුහාමුදුරනේ දැන් ඔය ඒ පුද්ගලයෝ දෙන්න දිව්‍ය ලෝකෙ ගියොත්නේ මේ පුද්ගලයෝ දෙන්න මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒ දෙන්නගේ වෙනසක් තියනවාද? තියනවා සුමනාවෙනි. සම සද්දා සම සීලා සම පඤ්ඤා ශ්‍රද්ධාවෙන් සමානයි තමයි, සීලෙන් සමානයි තමයි, ප්‍රඥාවෙන් සමානයි තමයි. නොදුන්නු කෙනාට වඩා සැප අධික ලෙස දීපු කෙනා වැජබෙනවා කියලා බුදුහාමුදුරු පෙන්වනවා. ඒතකොට මනුස්ස ලෝකෙත් අපේ වෙනසක් තියෙනවනේ හැමෝගෙමනේ. සමහරුන්ට තියනවා ඉතිරෙන්න. සමහරුන්ට නැහැ. නැති අය තියන අය ගැන සමහරකට ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. කවදාකවත් තියෙන කෙනෙක්ගේ දෙයක් බලලා ඊර්ෂ්‍යා කරන්න එපා. සාමාන්‍යයෙන් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් ස්වභාවය මේ ඊර්ෂ්‍යාව ඇති කරගන්න හොඳ නැහැ. ඊර්ෂ්‍යා කරන්න අපි ඉන්න තැනනොත් පල්ලෙහාටම වැටෙනවා. අනිත් එක ඇඟට හොඳත් නැහැ. ඔය ඊර්ෂ්‍යා කරන එක, ක්‍රෝධය සහ වෛර ඕවා කරන්න හොඳ නැහැ. මම මේ ඊයේ පෙරේදා ලිපියක් දැක්කා. මේ අර සාමාන්‍යයෙන් අපි කියන්නේ වැරදි වැඩ කරන්න එපා, ඔය කේන්ති ගන්න එපා, හෙන ගහනවා කියලා කියනවා නේද? ඒක ඇත්තක් තියෙනවා. මේ එක ලිපියක් තිබුණේ, මේ ලිපියේ සඳහන් වෙනවා හිතේ කේන්තිය, ඊර්ෂියාව, ක්‍රෝධය වැඩි වෙනකොට මේ ශරීරයේ අයන් වල මේ වර්ධනයක් වෙනවයි කියලා. ඕනවට වඩා. එතකොට අර විදුලිය හා සම්බන්ධ වීමේ ඉඩකඩ වැඩි, මතක තියාගන්න. අපේ ඇඟ ඇතුළේනොත් කරන්ට් එක යනවනේ. හෙන ගහනකොට පරිස්සම් වෙන්න ඕන ඔය කේන්තිකාරයෝ ටික, ඊර්ෂියාකාරයෝ ටික, වෛරෙහිම හිතේ තියාගෙන ඉන්න අය බොහොම පරිස්සමෙන් ගෙවල් වලටම වෙලා ඉන්න එක හොඳයි. ඒකේ තියෙනවා එහෙම. ඒක අර ඉස්සර පැරැන්නෝ කිව්වට ඕවා කියන්න එපා, ඕවා කරන්න එපා, හෙන ගහනවා කියලා. ඒක අපි බොහොම ශාපයක් හැටියටනේ කියන්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්ලු. මොකද අපේ ශරීරයේ තියෙන මේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඒවත් එක්ක මේ කොහෙවත් නැති හෙනත් ඔලුවට පාත් වෙන්න බැරි කමක් නැහැ. මට මේ තියෙන සතුට බුදුහාමුදුරුවෝ එදා කියපු දේවල් අද හොය හොයා දෙන එක. එදා සමාජයට ගැළපෙන තාලෙට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය මේ කෝටිසෝල් හරි ඇඩ්‍රිනලින් හරි හෝමෝන ගැන කිව්වේ නෑ තමයි. නමුත් කය සහ මනස පිළිබඳ වේ තියෙන සම්බන්ධතාවය ගැන බුදුහාමුදුරුවෝ ලස්සනට දේශනා කරලා තියෙනවා. හොඳ සිතිවිලි පෝෂණය කරගන්න කියලා පෙන්වලා තියෙනවා. ඔය මෙත්තානිසංස සූත්‍රයේම කියවලා බලන්නකෝ.
හානියක් වෙන්නේ නැහැ කිව්වනේ අවි ආයුධ වලින් වස විසයෙන් නේ. එතකොට මේ හිත කියන එක බලපානවා ඔය හැම දෙයකටම. එතකොට ගොඩාක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේත් යම්කිසි පිනක් නිසා. ඒකට අනිත් අය කවුරුත් මුකුත් කියන්න හොඳ නැහැ. අපිත් මොකද කරන්න ඕනේ? එහෙම සැප ලබන්න ඕන නම් අපිත් පරිත්‍යාගශීලී ස්වභාවය පෝෂණය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ අය මනුස්ස ලෝකෙ ඉපදුනොත් මනුලොව සැප විඳින කෙනෙක් අනිත් මිනිසුන්ට වඩා එයාගේ සැප වැඩි. ආයුෂ වැඩි, වර්ණය වැඩි, සැපය වැඩි, බලය වැඩි, ප්‍රඥාව වැඩි. ප්‍රියශීලී දන් දීලා තියෙනවා නම්. ඒ වගේ වෙනසක් මනුස්ස ලෝකෙ ඉපදුනාම මේ දෙදෙනා අතරේ තියෙනවා. ඊළඟට සුමනා රාජකුමාරිකාව බුදුහාමුදුරන්ගේ විමසනවා බුදුහාමුදුරුවනේ ඔය දෙන්න. කොයි දෙන්නද? ශ්‍රද්ධාව සමානයි, සීලය සමානයි, ප්‍රඥාව සමානයි. එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් හැබැයි දන් දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ ගිහිගේ අත්තරලා ඇවිල්ලා මහණ වුණොත් බුදුහාමුදුරුවනේ පැවිදි ජීවිතේ වෙනසක් තියනවාද? එහෙම කෙනෙක් මහණ වුණාම පැවිදි ජීවිතේ වෙනසක් තියනවාද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා වෙනසක් තියනවා සුමනාවෙනි. දන් දීපු අයටත් නොදීපු අයටත් මහාන වෙන්න බැරි කමක් නැහැ. ඕනම කෙනෙකුට මහාන වෙන්න පුළුවන්. හැබැයි මහාන වුණාට ලැබීම පිළිබඳව කල්පනා කරනකොට දන් දීලා තියෙන කෙනාට ලැබෙනවා දන් නොදීපු කෙනාට වඩා. ශාසනික වශයෙන් කල්පනා කරනකොටත් සමහර භික්ෂූන් වහන්සේලාට පුදුම තරම් ලැබෙනවා. ඒවට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ ලැබෙන්නේ පෙර පින නිසා. කාගේවත් ඒව නෙවෙයි. තමන් කරපු දේවල් තමයි තමන්ට ලැබෙන්නේ. සමහරු ඉතින් හරියට වචන කියනවානේ. වචන කියන්න දෙයක් නැහැ. හොඳ BMW එකේ යනවා නම් ඒ යන්නේ එහාමුදුරු කරපු පිනෙන්. කොහොම හරි හම්බෙලා තියෙනවානේ. ඒක තමයි ස්වභාවය. ඒක අත්හරිනවද නැද්ද කියන එක එහාමුදුරු තීරණ ගන්න ඕන. ඒක එහාමුදුරුවන්ගේ තීරණයක් මිසක සමාජයේ තීරණයක් නෙවෙයි. ලැබෙන එක ලැබෙනවා. ඒක වළක්වන්න බෑ. මහණ උනත්. මහණ උනත් ලැබීම නවත්තන්න බෑ. ලැබෙන දේ කළමනාකරණය කරනවද නැද්ද කියන එක තමන්ට බාර එකක්. ඒකත් අනුන්ට නෙවෙයි. මට ලැබෙන දේ මම වෙනසුනොත් ඒක මට. ලැබීම කියන එකේ වෙනසක් තියෙනවා. දන් දීපු භික්ෂුවක් යමක් ඉල්ලුවොත් ඒ ඉල්ලන එක පුදුම තරමින් ලැබෙනවලු. බලන්න සමහර හාමුදුරු පොඩි වචනයක් කියන්න ඕන ඔක්කොම හම්බෙලා ඉවරයි. මෙන්න මෙහෙම කුටියක් හදන්න යන්නේ කියනකොටම කුටිය හදන්න සියලු දේවල් ලැබිලා ඉවරයි. නොඉල්ලුවත් හම්බෙනවා, ඉල්ලුවොත් වැඩියෙන් එක්ක හම්බෙනවා. සසරේ කරපු පිං. සමහර හාමුදුරු ඉල්ලනවා මොකක්වත් හම්බෙන්නේ නැහැ. මේ සමාජයේ එහෙම වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. පැවිදි වුණත් ඒ වෙනස තියෙනවා. ඊළඟට සුමනා රාජකුමාරිකාව අවසානයේදී අහනවා බොහොම වැදගත් ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවනේ ශ්‍රද්ධාවෙනුත් සමයි, සීලේනුත් සමයි, ප්‍රඥාවෙනුත් සමයි. එක්කෙනෙක් දන් දෙනවා අනිත් එක්කෙනා දෙන්නේ නැහැ. මේ දෙන්නා කෙලෙස් ප්‍රහීන කරලා රහත් වුණොත් වෙනසක් බුදුහාමුදුරුවනේ තියනවාද? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සුමනාවෙනි රහත් ඵලයේ කිසිදු වෙනසක් නැහැ. රහත් ඵලයේහි කිසිම වෙනසක් නැහැ. ඒ මග එකමයි. එතකොට රහතන් වහන්සේලා අතරේ ඒ රහත් ඵලය පිළිබඳව කිසිදු වෙනසක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා රහත් ඵලයටපත් උනත් ලැබීම අතරේ වෙනසක් තියෙනවා.
හැබැයි ලැබීම් අනුව රහතන් වහන්සේලා වෙන් කරගන්න බෑ. ඔක්කොම එකයි. ඒ කියන්නේ අපේක්ෂා කරන තැනට උන්වහන්සේලා ගිහිලා තියෙනවා. කෙලෙස් ප්‍රහීන කරලා තියෙන්නේ. මොනතරම් ලැබුණත් නොලැබුණත් ඒ කිසිම දෙයකින් කම්පා වීමක් නැහැ. ඒ නිසායි රහතන් වහන්සේ නමක් දන් දීපු කෙනෙක්ද නොදීපු කෙනෙක්ද කියන එක අදාළ නැහැ. ඒ తත්වය එකමයි. විමුක්තියමයි සුමනාවිනි කියලා පැහැදිලි කරනවා. හැබැයි ඒ විමුක්තිය සලසගත් රහතන් වහන්සේලාටත් ලැබෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේට පුදුම විදියට ලැබෙනවානේ. නොලැබෙන පළාත්වල යනකොට සීවලී මහරහතන් වහන්සේ ඉස්සරහින් තියාගත්තාම නොලැබෙන තැනත් ලැබෙනවා. හැමෝටම ලැබෙනවා. එහෙම පින්වන්තයෙක් කොහේ හරි ඉන්නවනම් වටේ ඉන්න අයටත් එක්ක හම්බෙන්නේ. ඒකනේ එහෙම පින්වන්තයෙක් ඇසුරු කරන එකත් පිනක් කියලා කියන්නේ. ඒ සමහරක් විට එහෙම සසරේ දන් දීපු අය පවුල්වල උපදිනවා. දුප්පත් පවුල්වල සමහරක් විට එහෙම උපදින්න පුළුවන්. ඉපදිච්ච දවස් ඉඳලා හම්බෙනවා. ළමයා හම්බෙන්නේ ඉස්සල්ලා ඒ දෙමව්පියන්ට හරි ගිහිල්ලා ඉවරයි. එහෙම තියෙනවනේ. දරුවන්ගේ පින එනවා එළියට. සමහර තැන් තියෙනවා ඒ දරුවා බිහි වෙනවත් එක්කම ගෙදරට පුදුම විදියට කරදර ඇති වෙනවා. ඒවත් සසරෙන් ගේන දේවල් තමයි. අර ආනන්ද සිටුතුමා ගිහිල්ලා ඉපදුනේ සැඩොල් ගමක. ආලා තියෙනවනේ. මහා ලෝභයෙක්නේ ආනන්ද සිටුතුමා. සිටුවරේ. මහා ධනයක් තිබුණා. අධික ලෝභයි. මැරිලා ගිහිල්ලා ඉපදුනා සැඩොල් ගමක සැඩොල් ගෙයක සැඩොල් කාන්තාවකගේ කුසේ. සැඩොල් කියන්නේ බොහොම දුප්පත්. කවුරු හරි දෙන ටිකකින් තමයි ජීවත් වෙන්නේ. බොහොම අමාරුවෙන් ඉන්න කණ්ඩායම. මේ ආනන්ද සිටුතුමා සැඩොල් ගමේ සැඩොල් ගෙයක සැඩොල් කාන්තාවකට ඉපදුණා. ඉපදිච්ච දවසේ ගමට හම්බෙන ටිකත් හම්බුන්නේ නැති වුණා. ලේසි නෑ ගමටම හම්බුන්නේ. ඒ වගේ අවස්ථා තියෙනව නැතුව නෙවෙයි. ලෝසක හාමුදුරුවෝ බලන්නකෝ. ලැබුන්නේ නැහනේ. නේ? එතකොට සංසාර ගමන තුල අපි හැම කෙනෙක්ම කල්පනා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි තමන් අපේක්ෂා කරනවා නම් හොඳට ඉන්න අපි එයට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගත යුතුයි. මේක කාගේවත් අතේ තියෙන එකක් එහෙම නෙවෙයි. තමන් පින්වන්ත වෙන්න ඕන යමක් භුක්ති විඳින්න. කාගේවත් පිනෙනුත් භුක්ති විඳින්න බෑ. දෙමව්පියන්ගේ පිනට දෙමව්පිය හොඳට හම්බ කරලා දරුවන්ට දුන්නත් දරුවන්ට බෑ මේක හරියට කළමනාකරණය කරගන්න හරියට තේරුම් අරගෙන යන්නේ නැත්තම්. ඒ නිසා අපේ ජීවිත ගමන කොහෙ ගියත් මසුරු මල තියෙන අයව අභිබවා ඉදිරියට එන්න පුළුවන්කම තියෙනවා. පරිත්‍යාගශීලී ගති ලක්ෂණ තියෙනවා. දැන් අද මේ පින්කම කළේ පරිත්‍යාගශීලී ගතිය තිබිච්ච නිසා. නැත්තම් මේ වගේ කටයුත්තක් කරන්නේ නැහැ. මොකටද ලෝකෙට බණ ආන්න මෙච්චර වියදමක් කරන්න කියලානේ. එහෙමනේ හිතෙන්නේ. නමුත් මේ වගේ කටයුත්තක් කරනවා කියන්නේ පරිත්‍යාගශීලී අදහස තමන්ගේ හිත තුල තියෙන නිසා. අපේ රටවල් වල උදවියට මේ බෞද්ධ දර්ශනයත් එක්ක ඒ පරිත්‍යාගය ඒ අත්හැරීම ශක්තිමත් විදියට කරන්න පුළුවන් පින්වත්. පිට රටවල් වල සුද්දන්ට නම් බෑ මේව කරන්න. දැන් සුද්දෝ නම් හොඳයි. දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල ගත්තාම අපි හිතමු නෝනයි මහත්තයා ගෙදර කන වෙලාවට ගෙදරට වෙන කවුරු හරි ඥාති කට්ටියක් ආව කියලා. කනවනම් දොර අරින්නේ නැහැ. දොර ගාවට ඇවිල්ලා අපි කෑම කනවා පොඩ්ඩක් ඉන්න කියලා කාලා ඉවර වෙලා තමයි දොර අරින්නේ. අපි එහෙමද? අපි එහෙමද කාලා තියෙන ටික අයින් කරලා හරි තියෙන්නේ එච්චර නම් ඒ ටික අන්න ඔහෙ කණ්ඩ එහෙනම් මේක කියලා අපි බත් ටිකක් තියලා අර ආපු අයට කෑම ටික දෙන්න පුරුද්දක් අපි ගාව තියෙනවා. ඒ නිසා මේ අපි හිඟනු જાතියක් නෙවෙයි මහ පුදුම ශක්තිමත් જાතියක් දැන් මේ හිඟන්නෝ මට්ටමට වැටුණට
මේ දර්ශනයට පයින් ගහන නිසාමයි මේ ඇද වැටෙන්නේ දිගින් දිගටම. මේ තුල හිටියනම් අපි පුදුම විදියට සුවසේ වාසය කරනවා. මේ වගේ දන් දෙන රටක් නැහනේ. දෙවෙනි තැන තියෙන මම හිතන්නේ පළවෙනි තැන බුරුමේ වගේ රටක්. දෙවෙනි තැන අපිට හොඳට ලැබෙන්න ඕන. ඒ වගේම ලැබෙනවා තමයි. ලැබෙන දේ හැබැයි මොකද්ද කර්මයකට බහිරව ටිකක් ගිල ගන්නවා. මේ රටට නොලැබෙන රටක් නෙවෙයි. මොකද ඒ තරම් දන් දෙනවා. ලැබෙන දේ රැක ගන්න පුළුවන් ශක්තියක් නැහැ මෝඩයි. ඒකයි වෙලා තියෙන්නේ. ඒකනේ කියන්නේ මැණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින්නේ කියලා. මේ රටේ මිනිස්සු. පිනට ලැබෙන දේ පරිස්සම් කරගන්න ප්‍රයෝජනයට ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉබේ මේවා හම්බෙන්නේ නැහැ. පින පාද ගන්න ඕන. තම තමන් සංසාරේ කරපු පින් තියෙනවා ඒව පාද ගන්න තමයි මහන්සි ගන්න ඕනද නැද්ද? මහන්සි ගන්න ඕනේ. ඉබේ එන්නේත් නැහැ පින්වත්නි. ඉබේ මතුවෙන්නේත් නැහැ. හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේගේ චරිතෙන් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සලසා ගන්නනේ පාරමිතා සම්පූර්ණ කළේ. නේද? පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයෙන් පස්මහා බැලුම් බැලුවා. නැත්නම් පංචමහා විලෝකනේ මොනවද? පස්මහා බැලුම් මොනවද? රතු බැලුම්, කළු බැලුම්, සුදු බැලුම්ද? කාලය, දීපය, දේශය, කුලය, මව. මේ පස්මහා බැලුම් බැලුවේ මොකකටද බුදු මේ බෝසතාණන් වහන්සේ? බුදු වෙන්න. බුදු වෙන්න සුදුසු කාලයක්ද? එහෙමනේ බැලුවේ. එතකොට මහා මායා දේවියගේ කුසෙන් මේ ලෝකයට සිද්ධාර්ථ කුමාරයා බිහි වෙන්නෙම බුදු වෙන්න අවශ්‍ය කරන ශක්තිය පාරමිතා බලයත් අරගෙනනේ. එන්නෙම බුදු වෙන්න අවශ්‍ය කරන පාරමිතත් සියල්ලම සම්පූර්ණයි. ඉබේ බුදු වුණාද? ඉබේ බුදු වුණේ නැහනේ. යශෝදරාව අත්හරින්න වුණා, රාහුල කුමාරයා අත්හරින්න වුණා, මහා සැපක් අත්හරින්න වුණා, ගිහිලා අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා නේ. ඒ මග වැරදිලා ආයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න සිද්ධ වුණා. අන්නේ ඒ තරම් කැපකිරීමක් සිද්ධ කරලා තමයි බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා මේ සමහරක් විට මේ ඉන්න අය අතරේ ඉන්න අය අධික පින්වන්ත අය ඇති. හැබැයි පින පාද ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඒක නෑ කියන්නේ ඉස්සරහට නෑම තමයි. තමන්ගේ තියෙන දක්ෂතා එළියට ගන්න තමන්ගේ යම්කිසි වීරයක් ඒ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට අපි කල්පනා කළ යුතුයි අපේ දිවි ගමන සැපවත් කරගන්න නම් අපි මෙන්න මේ සීල, ශ්‍රද්ධාව, පරිත්‍යාගය, ප්‍රඥාව වගේ කාරණා පෝෂණය කරන පුද්ගලයෝ බවට පත්වෙන්න ඕන. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දුන්නේ අපි ඔක්කොටම පින් ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දිව්‍යයන්ටත් පින් ඕන. ඒ නිසා දිව්‍ය ලෝකෙ උපන්නත් පින සැප පිණිස බලපාන. අද එහෙනම් පින් කරන්න. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්ස ලෝකෙ ඉපදුන්න අයටත් පින් අවශ්‍යයි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිදි වෙච්ච අපිටත් පින් අවශ්‍යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සියලුම සත්වයන්ට සැපයක් අවශ්‍යයි නම් ඒක නා පින තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතුයි. ඒ නිසා හැම කෙනෙක්ම හැම මොහොතකම චිත්ත පාරිශුද්ධත්වයේ ගොඩනගාගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවනට අනුගත වෙන්න. දැන් උතන දාන විතරක් දීලා සිල් රකින්න නැත්තම් භාවනා කරන්න නැත්තම්
ප්‍රඥාව අවදි කරන්නේ නැත්තම් ශ්‍රද්ධාවක් නැත්තම් එතනත් ගැටලුවක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ කිව්වේ දන් දීම ගැන. දන් නම් දෙනවා, හැබැයි සිල් රකින්නේ නැත්තම් මතක තියාගන්න හම්බෙනවා තමයි. හැබැයි හම්බෙන්න දේ භුක්ති විඳින්න හොඳ රූපයකුත් නැතුව යනවා. ලස්සන තැනක ඉපදෙයි ඇස් පේන්නේ නැතුව. ඔන්න වෙන දේවල්. කර්මයට අනුව විපාක. අර එක පෙරේතෙක් හිටියා කියන්නේ මුළු ශරීරෙම ලස්සනයිලු, හැබැයි ඌරු කටක්ලු තිබ්බේ. මුළු ශරීරෙම ලස්සනයි. ලස්සන පෙරේතයා. කට දැක්කහම නම් අප්පිරියයි. ඇයි ඌරු කට? හේතුව කායික සංවරය තිබ්බලු, කට හොඳ නෑලු. හොඳ බලන්න. කට හොඳ නැත්තම් කට ඌරා වගේ වෙනවා. මේ අපි කරණේවට අනුගතව එනවා කියලා කියන්නේ ඔය පේතවත්වයේ කතාවෙම අහලා බලන්න. තව එක පෙරේතෙක් ඉඳලා තියෙනවා මේවා මේ එක දකුණු අත ලස්සනයි. එයා දන් යාචකයෝ එනකොට දන් දෙන්නේ නැලු කවදාකවත්, දෙන තැන පෙන්නනවලු දකුණු අතින්. ආන් අර ඉන්නව මිනිහ ගිහිල්ලා ඕනනම් ඉල්ල ගනින් කියලා. ඒ පෙන්නන එකට අත ලස්සන වුණාලු. දැන් එහෙම කරන කයට එහෙමනම් අපිට කොහොම විපාක හම්බෙයිද? හොඳයි. සතුටු වෙන්න ඕන. පව්කම් කරන්න එපා. ඒකෙත් එහෙමම තමයි. විපාක භයානකයි. කම්මං සත්තේ විභජති යදිදං හීන පනිතතා. කර්මය තමයි මේ සත්‍යව හීන ප්‍රනීත ලෙස බෙදන්නේ. බල්ලෙක් වෙලා ඉපදුනත් කර්මය බලපානවා හීන බල්ලෙක්ද ප්‍රනීත බල්ලෙක්ද කියලා තීරණය කරන්න. හීන බල්ලොත් ඉන්නවා, ප්‍රනීත බල්ලොත් ඉන්නවනේ. තුම්මන් හන්දියකට වැටුනොත් හීන බල්ලෙක්. ඔය ඇත්තන් ගෙවල් වලත් ඇතින්නේ පුදුම සැපට හැදෙන බල්ලෝ, ප්‍රාඩෝ වල ඉස්සරහා සීට් වල එහෙම යන නේ. අපිටවත් යන්න නෑ ප්‍රාඩෝ එක, බල්ලා යනවා ඒ උනාට. සමහර බල්ලෝ යන්නේ අනේ මිනිස්සු හිටගෙන ඉන්නවා මේ සෝල්ට් එකේ බස් එකේ නක. බල්ලා යනවා BMW එකේ. පින. බල්ලා වුණත් පින පෑදෙනවා, මතක තියාගන්න. ඒ නිසා යන්නේ කොහෙද? ඒ යන තැනට තමන්ට ලොකු අස්වැසිල්ලක් වෙනවා කරන මේ පින. ඒ නිසා විශේෂයෙන් බුද්ධෝත්පාද කාලේ තව කොච්චර කාලයක්ද මේ බුද්ධෝත්පාද කාලේ තියෙන්නේ? 2000 ගණන් කියලා කියන දෙයක් නෑ. තව තත්පරය කියලා හිතන්න. ඇයි? මෙතනින් පස්සේ ගිහිලා කල්ප ගණන් වෙන කොහේ හරි ඉඳලා මේ බුද්ධ ශාසනය තිවර වෙච්ච කාලෙක ආවොත් මොකද කරන්නේ? තව තත්පරය. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෑයම් කරනවා වගේ මහන්සි ගන්න, ගමන හදා ගන්න. ඉතින් ඒ සඳහා මේ සූත්‍ර දේශනාව මේ හැමෝටම රටට ලොවට යහපත පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන රත්මලානි පදිංචි සිංහාර රසික සම්පත් සිල්වා මහත්මයා සහ මහත්මිය, විශේෂයෙන් තමන්ගේ ආදරණීය දියණිය සිංහාර රශ්මි තාරුකා සිල්වා දුවගේ 8 වෙනි උපන්දිනයට සෙත ශාන්ති යහපත ඉදිරි අනාගත හැම අතින්ම දුවගේ වාග්ය සම්පන්න වේවා කියන පැතුම ඇතුවයි මේ පින්කම සිද්ධ කළේ. ඉතින් මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානිසංස මේ කොයි කාගේත් නමින් මියගිය ඥාතීන් සිහිපත් කරගෙන පින් දෙමු. ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඔබට අපට ධර්මයේ දේශනා කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න මෙවන් ආයතන බිහි කළ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක හඳුරු ඇතුළු ගෞරවනීය මහසඟරුවනට, ජාතික වීරයන්ට, යුද බිමේ මියගිය වීරෝදාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා, සසර දුකින් නිතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ,
ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. 8 වෙනි උපන්දිනයේ සමරන පුංචි දියණිය සිංහාර රශ්මි තාරුකා සිල්වා දූට දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය සැලසේවා. දියණියගේ අනාගත ගමන හැම අතින්ම වාග්ය සම්පන්න වේවා. සාර්ථකත්වයට පත් වේවා. දුවට හොඳ මාර්ගෝපදේශ ලැබිලා තියෙන දෙමව්පියන්ගේ දුව පරිස්සම් කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න තව තවත් හොඳට බුද්ධිමත්ව කටයුතු කරලා මේ හැම කෙනෙකුගේම උදව්වෙන් උපකාරයෙන් දුවගේ අනාගතය හැම අතින්ම වාග්ය සම්පන්න වේවා. ඒ වගේම අනෙකුත් පුංචි දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට, රටවැසි ලෝවැසි කාටත් සිත ශාන්තිය ආපත උදා වේවා. ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරුවනට, ඒ වගේම සම්බෝධි විහාරාධිපති අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක හම්දුරුවන් වහන්සේ වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ට කාටත් සිත ශාන්ති යහපත උදා වේවා. දෙවියෝ තුතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානි සංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුකින් නිතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලස ගන්න මේ සිදු කළ පින්කම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.